ඇතිකඩ සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සාකච්ඡා වන මොහොත. ඒ වගේම නීතියේ ආධිපත්‍යය පිළිබඳවත් මේ මොහොතේ අලුත් කතිකාවක් ගොඩනැගිලා තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් COVID-19 අභියෝගයත් එක්ක අධිකරණ ක්ෂේත්‍රය නීති පද්ධතිය ඩිජිටල් කරණය පිළිබඳව පිම්මක් පැනීම සඳහා අවශ්‍ය බව ප්‍රකාශ වෙනවා. මේ ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ තේරීපත් වූ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මැතිතුමාට. පීරිස් මැතිතුමනි, මුලින්ම අපේ සුබ පැතුම් පිළිගන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමේ 26 වෙනි සභාපතිවරයා හැටියට තේරීපත් වීම පිළිබඳව. ස්තුතියි. පීරිස් මැතිතුමනි, මේ වෙලාවේ බොහෝ කරුණු මතුවෙනවා, විශේෂයෙන් සාකච්ඡාවට ලක් වෙනවා. කොහොමද අපි නීතියේ ආධිපත්‍ය රැක ගැනීම සඳහා මොන වගේ එළඹුමක් ගන්න ඕනද කියන කාරණය. නීතිඥ සංගමය හැටියට ඔබේ දැක්ම මොකක්ද මේ පිළිබඳව? ඔව්, මම හිතන්නේ නීතිඥ සංගමයේ හැටියට නීතිඥ සංගමයේ කැප වෙලා ඉන්නවා මේ රටේ නීතියේ පාලනය, අධිකරණයේ ස්වාධීනත්වය, මූලික අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන්න. විශේෂයෙන් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ දේවල් ආරක්ෂා කරන්න අපි හැමෝම බැඳිලා ඉන්නවා. ඉතින් නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව අනුවත් මේ නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ සංගමය කටයුතු කළ යුතුව තියෙනවා. ඉතින් එතනදී මම යෝජනා කරන්නේ නීතිඥ සංගමය හැම වෙලාවෙම මේ කාරණා ගැන ස්ථාවරයක් ගන්න ඕනේ. විශේෂයෙන්ම නීති ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන පැහැදිලි ස්ථාවරයක් ගන්න ඕනේ. අපේ සංගම ඉතිහාසය තුළ නීති ආධිපත්‍යයට, අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග ඇතිවෙච්ච වෙලාවේ අපේ සංගමය ස්ථාවරයක් අරගෙන තියෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ අපි තවදුරටත් ඒ කාරණා ගැන පැහැදිලි, අපක්ෂපාතී, ස්වාධීන ස්ථාවරයක් ගත යුතු වෙනවා කියලා. දැන් ඔබ මතු කරන මේ කාරණය නීතිඥ සංගමය හැටියට ස්ථාවරයක් ගන්න ඕන කියන කාරණය. දැන් මේක අභියෝගයට ලක් වෙනවා. අපි අවස්ථා ගානකදී දැකලා තියෙනවා. මේ අභියෝග ජය ගන්න නීතිඥ සංගමයේ අලුත් සභාපතිවරයා හැටියට ඔබේ එළඹුම කොයි වගේද? මම හිතන්නේ එකක් තමයි අපි අපේ සමාජිකයන්ගේ එකගත්වයක් ඇති කරගන්න ඕනේ මේ කාරණා ගැන. නීතිඥ සංගමයේ තීරණ ගන්නේ ඒ සංගමයේ බා කවුන්සිල් එකයි විධායක කාර්ය සභාව තමයි තීරණ ගන්නේ. එතකොට නීති ආධිපත්‍යයට, අධිකරණයේ ස්වාධීනත්වය ගැන යම් ගැටලු මතුවෙන වෙලාවල් වල අපි නීති සංගමයක් හැටියට අපි මේ ගැන කතිකාවක් ඇති කරලා අපි එක සමාජිකයන් අතර එකගත්වයක් ඇති කරගන්න ඕනේ අපේ ස්ථාවරය මොනවද කියලා. මම කියන්න කැමතියි අධිකරණයේ ස්වාධීනත්වය ගැන, ඒ වගේම නීති ආධිපත්‍ය ගැන ස්ථාවර දෙකක් තියෙන බෑ. පැහැදිලිව ඒ කරා අපේ සංගමය කටයුතු කරන්න ඕනේ. ඒකට මේවා යම් අභියෝග එන වෙලාවේ සංගමයේ මේ පිළිබඳ ස්ථාවරයක් කරගන්න ඕනේ. අවශ්‍ය වෙලාවට අධිකරණයේ පිට පතන්න ඕනේ මේවා ස්ථාපිත කරන්න. ඒ වගේම මම හිතන්නේ මේ බොහෝ දේවල් බලධාරීන් එක්ක සාකච්ඡාවක්, බලධාරීන් එක්කත් අපි අපේ සංගමයට හැකියාව තියෙන්න ඕනේ මේ ගැන කතිකාවක් ඇති කරගන්න. මේ කාරණේ වැදගත්. මොකද අපි බැලුවොත් කාර්ය මේ 21 වෙනි සියවසේ 3 වෙනි දශකයේ නීතිඥ වෘත්තිය, නීති ශාස්ත්‍රය තරමක් සම්ප්‍රදායික ලක්ෂණ දරනවා. මේක අවශ්‍යයි එක පැත්තකින් බලද්දී. අනිත් අතින් මේ COVID-19 අභියෝගයත් එක්ක අපිට ඩිජිටල් කරණයට, අලුත් තාක්ෂණයට මුහු වෙන එක අවශ්‍යයි. මෙන්න මේ තුලණය රැකගනිමින් අද අවශ්‍යතා ඉටු කර ගැනීමට කොයි වගේ ප්‍රවේශයක්ද අපිට ගන්න පුළුවන්? ඔබතුමා අහන්නේ ඩිජිටල් කරණය සම්බන්ධයෙන්ද? සහ විශේෂයෙන්ම මේ අලුත් වීම සම්බන්ධයෙන්. ඔව්, ඇත්තටම අපි පිළිගන්න ඕනේ අපේ ශාස්ත්‍රය සමහර දේවල් මේ නීති ශාස්ත්‍රයේම සම්ප්‍රදාය මත ගොඩනැගිච්ච දෙයක්. ඒතර ඒ තුල සමහර විට අපේ නීති පරණ, අපේ නීති ක්‍රියාපටිපාටිය සමහර විට වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම තමයි පොදුවේ අපි ගත්තොත් අපේ අධිකරණ පද්ධතියම අපි නඩු අහන පිළිවෙල වුණත් සාම්ප්‍රදායික ක්‍රියාපටිපාටි අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒතර මෙතනදී අපි
නීතිඥ ප්‍රජාවක් හැටියට හැබැයි මේකට සම්බන්ධ වෙන අංශ තියෙනවා අධිකරණ ඒ වගේම විධායකය අධිකරණ අමාත්‍යාංශය වැනි ආයතන තියෙනවා. අපි සාමූහිකව මේ කොහොමද වෙනස් වෙන්න ඕනේ කියන එක ගැනත් හිතන්න ඕනේ. ඇත්තටම අද ලෝකේ අධිකරණ ශාස්ත්‍රය ගත්තොත් නඩු අහන ක්‍රමවේද ගත්තොත් විශාල වෙනසක් ඇති වෙමින් පවතිනවා. එතකොට ඒ ක්‍රියාව මම හිතන්නේ අපිත් ඒකට ඒ වෙනසට අනුගත වෙන්න ඕනේ. මේ ශාස්ත්‍රයක් හැටියට අපි පිළිගන්න ඕනේ අපිට සමහර විට සමහර සාම්ප්‍රදායික නීති රීති ක්‍රියාපටිපාටීන් වලින් බැහැර වෙන්න අවශ්‍යතා තියෙයි. නමුත් ඒ වගේම තමයි අපි එහෙම වෙනස් වෙනකොට ඒ ක්‍රියාපටිපාටියේ තියෙන වැදගත් දේ වටිනා ඒවවල වටිනාකම් ආරක්ෂා කරන්නත් ඕනේ. එතකොට මේ දෙක අතර යම් තුලනයක් තියෙන්න ඕනේ. මොකද එක පැත්තකින් අපි උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් ඩිජිටල් කරණය ගත්තොත් අද අධිකරණ පද්ධතියත් ඩිජිටල් කරණයට ලක් වෙන්න වෙනවා. අපිට සිද්ධ වෙනවා සමහර ඒවා තාක්ෂණය භාවිතා කරන්න. ඒ වුණාට සමහර ක්‍රියාපටිපාටි තියෙනවා. ඒ ක්‍රියාපටිපාටි අවශ්‍යයි. යම් ආරක්ෂාවක් මේ සිස්ටම් එක තුල මේ අධිකරණ පද්ධතිය තුල තියෙන ආරක්ෂාව ඒවා පවතින්න ඕනේ. ඒකට ඒවා පවතිද්දි තමයි අපි මේ වෙනස්කම් කළ යුතු වෙන්නේ. වෙන කවරදාවක්වත් නැති මට්ටමේ අභියෝගයක් නීතිය යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට මත වුණා COVID-19 අභියෝගයත් එක්ක උසාවි වහලා තියන්න වුණා. මේ වගේ තත්වයකදී ඔබේ වෘත්තීය සාගෙන් නීතිඥවරු අභියෝගයන්ට ලක් වුණා. මේක බලාපොරොත්තු නොවු මොහොත. හැබැයි අපි ඉස්සරහදී මේ වගේ එකකට සූදානම් වෙන්න වටිනවා. ඔබ කොහොමද ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්නේ මොන වගේ අංශ වලින්ද? ඔව් දැන් විශේෂයෙන් මේ COVID-19 ගත්තොත් අපි දන්නවා පළවෙනි රැල්ල ඇති වෙච්ච අවස්ථාවේ අපේ අධිකරණ පද්ධතිය සමස්තයක් වශයෙන් වහන්න වුණා. අත්‍යවශ්‍යම කාරණා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු කරා. නමුත් බොහෝ අනෙක් අධිකරණ අකර්මණ්‍ය වුණා. සති කිහිපයකට නැත්නම් මාස කිහිපයකට අකර්මණ්‍ය වුණා. දැන් මෙතනදී මම හිතන්නේ ප්‍රශ්න තියෙන්නේ අපේ රටක් හැටියට අපේ අධිකරණ පද්ධතිය ලෑස්ති වෙලා තිබුණේ නැහැ මේ වැනි අභියෝගයකට. ඒකට දැන් අපි ගත්තොත් මේ දෙවනි රැල්ලෙත් යම් ප්‍රශ්න තිබුණා සමහර අධිකරණවල. නමුත් දැන් ගත්තොත් ශ්‍රේෂ්ඨ අධිකරණ අභියාචනාධිකරණයේ රීති හදලා තියෙනවා. යම් තාක්ෂණ ක්‍රම ඔස්සේ නඩු ඇසීම සඳහා. අද අභියාචනාධිකරණය ගත්තොත් අභියාචනාධිකරණයේ අපරාධ අභියාචනා පවා විභාග කරනවා. විත්තිකාර අභියාචකයන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ. නමුත් ස්කයිප් තාක්ෂණය හරහා ඩිජිටල් තාක්ෂණය හරහා ඒ අය සම්බන්ධ වෙනවා අධිකරණයට. එතකොට බන්ධනාගාරයේ සිට ඒ විත්තිකාර අභියාචකයන් තමුන්ගේ නඩුව තර්ක කරනවා අහන් ඉන්නවා. නීතිඥවරු සහ අධිකරණ විනිශ්චයකාරවරු විනිශ්චයකාරවරු ඉදිරියේ නීතිඥවරු තර්ක ඉදිරිපත් කරනකොට. ඉතින් මේ ආකාරයට මම හිතනවා අපි අනුගත වෙන්න වෙනවා මේ වෙනසට. මේක අධිකරණයි ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් තමයි කෙරෙන්නේ. නමුත් නීතිඥ ප්‍රජාවේ දායකත්වයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද මේ තාක්ෂණය භාවිතා කරනකොට ඒව කරන ගමන්ම අපි අපේ සේවාදායකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් ඕනේ. ඒ නිසා මම හිතනවා අපේ ප්‍රජාවක් හැටියට මේ ක්‍රමවේදය මේ භාවිතා කරන රීති භාවිතා කරන ක්‍රමවේදයන් මේවා කොහොමද කරන්න ඕනේ අපේ නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නත් ඕනේ අපේ සේවාදායකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කොහොමද කියන එක ගැන අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් මම යෝජනා කරනවා ඉදිරියට යෝජනා කරන්න යනවා මේ සම්බන්ධයෙන් අපේ වෙනම අපේ එක සංගමයේ එක ස්ථාවර කමිටුවක් තියෙන්න ඕනේ මේ සඳහාම. මේ ඩිජිටල් කරණය අධිකරණ කෝට් ඔටෝමේෂන් ඒ සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාවගේ කොහොමද ඒක දක්වන ප්‍රතිචාරය සහ අපේ යෝජනාවන් බලධාරීන් වෙත ගෙනියන ක්‍රමවේදයක් අපි ඇති කරන්න ඕනේ. මෙතනදී අපිට වෙන රටවල් වල මේවා සිදුවෙන ආකාරය ගැනත් අපිට බලන්න පුළුවන්. අද ගත්තා අපි දන්නවා ඉන්දියාවේ ඔය පළවෙනි ලොක්ඩවුන් එක වෙලාවෙත් ඉන්දියාවේ අධිකරණ කටයුතු කරා. විශේෂයෙන්ම උපරිමාධිකරණ කටයුතු කරගෙන ගියා නොනවත්වා ඉන්දියාවේ ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් සමහර නඩු විභාග වුණේ ටෙලිකොන්ෆරන්සිං වලින්.
දුරකථන මාර්ගයෙන් තමයි සමහර නඩු සම්බන්ධ වුණේ නීතිඥවරු සම්බන්ධ වුණේ ඒ ආකාරයෙන්. ඒතකොට ඉන්දියාවෙත් විශාල වශයෙන් භාවිතා වුණා. ඉතින් මම හිතන්නේ දැන් අපේ අධිකරණ පද්ධතියත් සූදානම් වෙමින් පවතිනවා. අභියෝග තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මම හිතන්නේ තවමත් මේ තාක්ෂණය භාවිතා කරන්න අමාරුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ඇසීම සඳහා. නඩු විභාග කිරීම සඳහා සැකකරුවන්ව ඉදිරිපත් කරලා අප දෙන්න රිමාන්ඩ් කරන්න භාවිතා කරන්න පුළුවන්. නමුත් සම්පූර්ණ නඩු විභාගයක් පවත්වන එක ඒ තරම් ප්‍රායෝගික වෙන එකක් නැහැ. මොකද අපි දන්නවා එහෙම කරන්න නම් සියලු නීතිඥවරුන්ටත් ඒ තාක්ෂණය තියෙන්න ඕනේ. සමහර විට ගෙදර ඉන්න සැකකා විත්තිකාරයෙක්ගේ නඩුවක් විත්තිකාරයා ඉදිරිපත් කරන්න නැතුව අහන එක පහසු නැහැ. නඩු විභාගවලදී මීට වඩා අභියෝගයක් තියෙනවා. ඉතින් මේ ගැන අපි වෙන රටවල් වල මේවා කෙරෙන්නේ කොහොමද කියන එකත් අධ්‍යයනය කරලා නමුත් අපේ නීතිඥ ප්‍රජාවගේ අනිවාර්ය දායකත්වයක් තියෙන්න ඕනේ. දෙවනුව මම යෝජනා කරන එක තමයි පොදුවේ මේ COVID-19 හමුවේ තියෙන අභියෝග ගැන අපි වෙනම බලන්න ඕනේ. ඒතකොට ඒ සඳහා මම යෝජනා කරනවා අපි වෙනම මේ නීතිඥවරුන්ට COVID-19 හේතුවෙන් වෙලා තියෙන අභියෝග ඉදිරියට වෙන්න පුළුවන් අභියෝග ගැන අපේ සංගමයේ ක්‍රියාකාරීව කටයුතු කරන්න කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. සාලිපිරිස් මහත්මනි අපි බැලුවාම ලංකාවේ නීති වෘත්තියට පිවිසෙන්න විශාල කැමැත්තක් තියෙනවා. මේක අභිමානවත් වෘත්තියක්. මේ සඳහා ප්‍රවේශය ලබන්නට ලොකු කැමැත්තක් තියෙනවා. තරුණ දරුවන්ගේ, දෙමව්පියන්ගේ විශාල කැමැත්තක් තියෙනවා. ඔවුන් අධ්‍යාපනය සඳහා ලොකු ආයෝජනයක් කරනවා. එක පැත්තකින් මුදල්, අනිත් පැත්තෙන් කාලය. ඒත් ඔවුන් අන්තිමට වෘත්තියට පිවිසුනහම ඔවුන්ට තියෙන කලාපය, ඔවුන්ට වැඩ කරන්න තියෙන වපසරිය සීමා සහිත බව පේනවා. මොකද ලංකාවේ මේ ශාස්ත්‍රය පුළුල් වෙන එක. සමහර කලාපයන් ඒ කියන්නේ සමතකරණය වෙන්නට පුළුවන්, ටැක්ස් වෙන්න පුළුවන්. මේ වගේ අංශවල අවස්ථා සීමිතයි. අපිට බැරිද මේ අවස්ථා පුළුල් කරගන්න? මම හිතන්නේ අපේ එක අභියෝගයක් තමයි වෘත්තීමේ අවස්ථා පුළුල් කරන එක. මොකද අපි දන්නවා අවුරුද්දකට 800ක් 1000ක් ඊට වැඩි ගාණක් වෘත්තියට ඇතුල් වෙනවා. ඒකට සමවෙන්න වැඩි දුරට යන්න ඉස්සෙල්ලා මේ ප්‍රමාණය ගැලපෙනවද? මේ 800ක් 1000ක් වාර්ෂිකව ඇතුල් වෙන එක ගැලපෙනවද? ඔබ කොහොමද ඒක දකින්නේ? ඔව් ඒ ගැන දෙපැත්තකට තර්ක කරන්න පුළුවන්. එක පැත්තකින් සමහරු තර්ක කරනවා මේ වෘත්තියට නීතිඥවරු පිවිසෙනවා වැඩි කියලා. නමුත් අනෙක් පැත්තට අපි දන්නවා ඒ වගේම අපි ජනගහනය ගත්තොත් ඒ දැනට ඇතුල් වෙන අනුපාතය වැඩි කියලා කියන්නත් බෑ. ඒ වුණත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සියලු නීතිඥවරු උත්සාහ කරන්නේ අධිකරණය වල අපි බොහෝ වෙලාවට හිතන්නේ මේ අධිකරණ වල නඩු කතා කරන එක තමයි නීතිඥවරුන්ගේ කාර්යභාරය කියන්නේ. අධිකරණ පමණක් නෙවෙයි. අද අධිකරණ වලට පරිබාහිරව තව ශාස්ත්‍ර තියෙනවා. ඔබතුමාම දීපු උදාහරණය බදු ශාස්ත්‍රය. බදු ශාස්ත්‍රය සම්බන්ධයෙන් නීතිඥවරුන්ට නීතිමය අයිතියක් තියෙනවා සම්බන්ධ වෙන්න. තමුන්ගේ සේවාදායකයන් වෙනුවෙන්. තව ශාස්ත්‍ර තියෙනවා ඉදිකිරීම් ඒ වගේම කම්ප්ලයන්ස් නොයෙකුත් ශාස්ත්‍ර තියෙනවා නීතිඥවරුන්ට මානව සම්පත් හියුමන් රිසෝසස් මෙතනදී නීතිඥවරුන්ට මේ ශාස්ත්‍ර වලට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් එතනදී එක ගැටලුවක් තියෙනවා පුහුණුව. දැන් බදු ශාස්ත්‍රය ගත්තොත් අපි නීතිඥවරුන්ට ලබා දෙන පුහුණුව ඒ ශාස්ත්‍රයේ මම හිතන්නේ තව වර්ධනය වෙන්න ඕනේ. සහ නීතිඥවරුන් විශාල පිරිසක උනන්දුවකුත් නැහැ ඒ ශාස්ත්‍රයට ඇතුල් වෙන්න, සම්බන්ධ වෙන්න. ඒතකොට අපි අපේ සංගමේ මම යෝජනා කරන එකක් තමයි අපි නව ශාස්ත්‍ර සම්බන්ධයෙන් නීතිඥවරුන්ව කොහොමද පුහුණු කරන්නේ, ඒ අයව සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක ගැන අපේ විශේෂ අවධානයක් යොමු වෙන්න ඕනේ. ඒතර මේක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. මේක මේ අවුරුද්දකින් දෙකකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් අපි ඒකට අවශ්‍ය කරන අඩිතාලම දාන්න. ඒතර ඒක එකක් තමයි අලුතෙන් ඇතුල් වෙන නීතිඥවරුන් නැත්නම් ආධුනික නීතිඥවරුන් නීති ශිෂ්‍යයන්ට අපි ලබා දෙන පුහුණුව. ඒ පුහුණුවේ මූලික වෙනස් වීමක් කරන්න ඕනේ. එහෙම කරන්නේ නැත්නම් අපි සාම්ප්‍රදායික රාමුව තුල රැඳී ඉන්නවා. ජනාධිපති නීතිඥ සාලියපිරිස් මහත්මයා මතු කරන මේ කාරණේ වැදගත්. මොකද නීති අධ්‍යාපන ශාස්ත්‍රය වඩා පුළුල් තැනකට ආ යුතුයි. ඊට නීතිඥ සංගමයටත් කාර්යභාරයක් තියෙනවා.
අපි තවදුරටත් සාකච්ඡා කරමු ඒ කාර්යභාරය ඉටු කරන්නට නීතිඥ සංගමය කොයි වගේ දැක්මකින් යුතුව ඉදිරි කාලයේ කටයුතු කරයිද කියලා. ඇතිකඩ ඇතිකඩ සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සාකච්ඡා වන මොහොත. ඒ වගේම නීතියේ ආධිපත්‍ය පිළිබඳවත් මේ මොහොතේ අලුත් කතිකාවක් ගොඩනැගිලා තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් COVID-19 අභියෝගයත් එක්ක අධිකරණ ක්ෂේත්‍රය නීති පද්ධතිය ඩිජිටල් කරණය පිළිබඳව පිම්මක් පැනීම සඳහා අවශ්‍ය බව ප්‍රකාශ වෙනවා. මේ ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ තේරීපත් වූ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මැතිතුමාට. පීරිස් මැතිතුමනි, මුලින්ම අපේ සුබ පැතුම් පිළිගන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමේ 26 වෙනි සභාපතිවරයා හැටියට තේරීපත් වීම පිළිබඳව. ස්තුතියි. පීරිස් මැතිතුමනි, මේ වෙලාවේ බොහෝ කරුණු මතුවෙනවා, විශේෂයෙන් සාකච්ඡාවට ලක් වෙනවා. කොහොමද අපි නීතියේ ආධිපත්‍ය රැක ගැනීම සඳහා මොන වගේ එළඹුමක් ගන්න ඕනද කියන කාරණය. නීතිඥ සංගමය හැටියට ඔබේ දැක්ම මොකක්ද මේ පිළිබඳව? ඔව්, මම හිතන්නේ නීතිඥ සංගමයේ හැටියට නීතිඥ සංගමයේ කැප වෙලා ඉන්නවා මේ රටේ නීතියේ පාලනය, අධිකරණයේ ස්වාධීනත්වය, මූලික අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන්න. විශේෂයෙන් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ දේවල් ආරක්ෂා කරන්න අපි හැමෝම බැඳලා ඉන්නවා. ඉතින් නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව අනුවත් මේ නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ සංගමය කටයුතු කළ යුතුව තියෙනවා. ඉතින් එතනදී මම යෝජනා කරන්නේ නීතිඥ සංගමය හැම වෙලාවෙම මේ කාරණා ගැන ස්ථාවරයක් ගන්න ඕනේ. විශේෂයෙන්ම නීති ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන පැහැදිලි ස්ථාවරයක් ගන්න ඕනේ. අපේ සංගම ඉතිහාසය තුළ නීති ආධිපත්‍යයට, අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග ඇතිවෙච්ච වෙලාවේ අපේ සංගමය ස්ථාවරයක් අරගෙන තියෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ අපි තවදුරටත් ඒ කාරණා ගැන පැහැදිලි අපක්ෂපාතී ස්වාධීන ස්ථාවරයක් ගත යුතු වෙනවා කියලා. දැන් ඔබ මතු කරන මේ කාරණය නීතිඥ සංගමය හැටියට ස්ථාවරයක් ගන්න ඕන කියන කාරණය. දැන් මේක අභියෝගයට ලක් වෙනවා. අපි අවස්ථා ගානකදී දැකලා තියෙනවා. මේ අභියෝග ජය ගන්න නීතිඥ සංගමයේ අලුත් සභාපතිවරයා හැටියට ඔබේ එළඹුම කොයි වගේද? මම හිතන්නේ එකක් තමයි අපි අපේ සමාජිකයන්ගේ එකගත්වයක් ඇති කරගන්න ඕනේ මේ කාරණා ගැන. නීතිඥ සංගමයේ තීරණ ගන්නේ ඒ සංගමයේ බා කවුන්සිල් එකයි විධායක කාර්ය සභාව තමයි තීරණ ගන්නේ. එතකොට නීති ආධිපත්‍යයට, අධිකරණයේ ස්වාධීනත්වය ගැන යම් ගැටලු මතුවෙන වෙලාවල් වල අපි නීති සංගමයක් හැටියට අපි මේ ගැන කතිකාවක් ඇති කරලා අපි එක සමාජිකයන් අතර එකගත්වයක් ඇති කරගන්න ඕනේ අපේ ස්ථාවරය මොනවද කියලා. මම කියන්න කැමතියි අධිකරණයේ ස්වාධීනත්වය ගැන, ඒ වගේම නීති ආධිපත්‍ය ගැන ස්ථාවර දෙකක් තියෙන බෑ. පැහැදිලිව ඒ කරා අපේ සංගමය කටයුතු කරන්න ඕනේ. ඒකට මේවා යම් අභියෝග එන වෙලාවේ සංගමයේ මේ පිළිබඳ ස්ථාවරයක් කරගන්න ඕනේ. අවශ්‍ය වෙලාවට අධිකරණයේ පිට පතන්න ඕනේ මේවා ස්ථාපිත කරන්න. ඒ වගේම මම හිතන්නේ මේ බොහෝ දේවල් බලධාරීන් එක්ක සාකච්ඡාවක්, බලධාරීන් එක්කත් අපි අපේ සංගමයට හැකියාව තියෙන්න ඕනේ මේ ගැන කතිකාවක් ඇති කරගන්න. මේ කාරණේ වැදගත්. මොකද අපි බැලුවොත් කාර්ය මේ 21 වෙනි සියවසේ 3 වෙනි දශකයේ නීතිඥ වෘත්තිය, නීති ශාස්ත්‍රය තරමක් සම්ප්‍රදායික ලක්ෂණ දරනවා. මේක අවශ්‍යයි එක පැත්තකින් බලද්දී. අනිත් අතින් මේ COVID-19 අභියෝගයත් එක්ක අපිට ඩිජිටල් කරණයට, අලුත් තාක්ෂණයට මුහු වෙන එක අවශ්‍යයි. මෙන්න මේ තුලණය රැකගනිමින් අද අවශ්‍යතා ඉටු කර ගැනීමට කොයි වගේ ප්‍රවේශයක්ද අපිට ගන්න පුළුවන්? ඔබතුමා අහන්නේ ඩිජිටල් කරණය සම්බන්ධයෙන්ද? සහ විශේෂයෙන්ම මේ අලුත් වීම සම්බන්ධයෙන්. ඔව්, ඇත්තටම අපි පිළිගන්න ඕනේ අපේ ශාස්ත්‍රය සමහර දේවල් මේ නීති ශාස්ත්‍රයේම සම්ප්‍රදාය මත ගොඩනැගිච්ච දෙයක්. ඒතර ඒ තුල සමහර විට අපේ නීති
පරණ අපේ නීති ක්‍රියාපටිපාටිය සමහර විට වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම තමයි පොදු අපි ගත්තොත් අපේ අධිකරණ පද්ධතියම අපි නඩු අහන පිළිවෙල වුණත් සාම්ප්‍රදායික ක්‍රියාපටිපාටි අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒතර මෙතනදී අපි නීතිඥ ප්‍රජාවක් හැටියට හැබැයි මේකට සම්බන්ධ වෙන අංශ තියෙනවා අධිකරණ ඒ වගේම විධායකය අධිකරණ අමාත්‍යාංශය වැනි ආයතන තියෙනවා. අපි සාමූහිකව මේ කොහොමද වෙනස් වෙන්න ඕනේ කියන එක ගැනත් හිතන්න ඕනේ. ඇත්තටම අද ලෝකේ අධිකරණ ශාස්ත්‍රය ගත්තොත් නඩු අහන ක්‍රමවේද ගත්තොත් විශාල වෙනසක් ඇති වෙමින් පවතිනවා. එතකොට ඒ ක්‍රියා මම හිතන්නේ අපිත් ඒකට ඒ වෙනසට අනුගත වෙන්න ඕනේ. මේ ශාස්ත්‍රයක් හැටියට අපි පිළිගන්න ඕනේ අපිට සමහර විට සමහර සාම්ප්‍රදායික නීති රීති ක්‍රියාපටිපාටීන් වලින් බැහැර වෙන්න අවශ්‍යතා තියෙයි. නමුත් ඒ වගේම තමයි අපි එහෙම වෙනස් වෙනකොට ඒ ක්‍රියාපටිපාටියේ තියෙන වැදගත් දේ ඒවවල වටිනාකම් ආරක්ෂා කරන්නත් ඕනේ. එතකොට මේ දෙක අතර යම් තුලනයක් තියෙන්න ඕනේ. මොකද එක පැත්තකින් අපි උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් ඩිජිටල් කරණය ගත්තොත් අද අධිකරණ පද්ධතියත් ඩිජිටල් කරණයට ලක් වෙන්න වෙනවා. අපිට සිද්ධ වෙනවා සමහර ඒවා තාක්ෂණය භාවිතා කරන්න. ඒ වුණාට සමහර ක්‍රියාපටිපාටි තියෙනවා. ඒ ක්‍රියාපටිපාටි අවශ්‍යයි. යම් ආරක්ෂාවක් මේ සිස්ටම් එක තුල මේ අධිකරණ පද්ධතිය තුල තියෙන ආරක්ෂාව ඒවා පවතින්න ඕනේ. ඒකට ඒවා පවතිද්දි තමයි අපි මේ වෙනස්කම් කළ යුතු වෙන්නේ. වෙන කවරදාවක්වත් නැති මට්ටමේ අභියෝගයක් නීතිය යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට මත වුණා COVID-19 අභියෝගයත් එක්ක උසාවි වහලා තියන්න වුණා. මේ වගේ තත්වයකදී ඔබේ වෘත්තීය සාගෙන් නීතිඥවරු අභියෝගයන්ට ලක් වුණා. මේක බලාපොරොත්තු නොවු මොහොතක්. හැබැයි අපි ඉස්සරහදී මේ වගේ එකකට සූදානම් වෙන්න වටිනවා. ඔබ කොහොමද ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්නේ මොන වගේ අංශවලින්ද? දැන් විශේෂයෙන් මේ COVID-19 ගත්තොත් අපි දන්නවා පළවෙනි රැල්ල ඇති වෙච්ච අවස්ථාවේ අපේ අධිකරණ පද්ධතිය සමස්තයක් වශයෙන් වහන්න වුණා. අත්‍යවශ්‍යම කාරණා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු කරා. නමුත් බොහෝ අනෙක් අධිකරණ අකර්මණ්‍ය වුණා. සති කිහිපයකට නැත්නම් මාස කිහිපයකට අකර්මණ්‍ය වුණා. දැන් මෙතනදී මම හිතන්නේ ප්‍රශ්න තියෙන්නේ අපේ රටක් හැටියට අපේ අධිකරණ පද්ධතිය ලෑස්ති වෙලා තිබුණේ නැහැ මේ වැනි අභියෝගයකට. ඒකට දැන් අපි ගත්තොත් මේ දෙවනි රැල්ලෙත් යම් ප්‍රශ්න තිබුණා සමහර අධිකරණවල. නමුත් දැන් ගත්තොත් ශ්‍රේෂ්ඨ අධිකරණ අභියාචන අධිකරණයේ රීති හදලා තියෙනවා. යම් තාක්ෂණ ක්‍රම ඔස්සේ නඩු ඇසීම සඳහා. අද අභියාචනාධිකරණය ගත්තොත් අභියාචනාධිකරණයේ අපරාධ අභියාචනා පවා විභාග කරනවා. විත්තිකාර අභියාචකයන්ව අධිකරණයට ඉදිරිපත් කරන්නේ. නමුත් ස්කයිප් තාක්ෂණය හරහා ඩිජිටල් තාක්ෂණය හරහා ඒ අය සම්බන්ධ වෙනවා අධිකරණයට. එතකොට බන්ධනාගාරයේ සිට ඒ විත්තිකාර අභියාචකයන් තමුන්ගේ නඩුව තර්ක කරනවා අහන් ඉන්නවා. නීතිඥවරු සහ අධිකරණ විනිශ්චයකාරවරු විනිශ්චයකාරවරු ඉදිරියේ නීතිඥවරු තර්ක ඉදිරිපත් කරනකොට. ඉතින් මේ ආකාරයට මම හිතනවා අපි අනුගත වෙන්න වෙනවා මේ වෙනසට. මේක අධිකරණයි ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් තමයි කෙරෙන්නේ. නමුත් නීතිඥ ප්‍රජාවේ දායකත්වයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද මේ තාක්ෂණය භාවිතා කරනකොට ඒව කරන ගමන්ම අපි අපේ සේවාදායකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් ඕනේ. ඒ නිසා මම හිතනවා අපි ප්‍රජාවක් හැටියට මේ ක්‍රමවේදය මේ භාවිතා කරන රීති භාවිතා කරන ක්‍රමවේදයන් මේවා කොහොමද කරන්න ඕනේ අපේ නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නත් ඕනේ අපේ සේවාදායකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කොහොමද කියන එකත් ගැන අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් මම යෝජනා කරනවා ඉදිරියට යෝජනා කරන්න යනවා මේ සම්බන්ධයෙන් අපේ වෙනම අපේ එක සංගමයේ එක ස්ථාවර කමිටුවක් තියෙන්න ඕනේ මේ සඳහාම. මේ ඩිජිටල් කරණය අධිකරණ කෝට් ඔටෝමේෂන් ඒ සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාවගේ කොහොමද ඒක දක්වන ප්‍රතිචාරය සහ අපේ යෝජනාවන් බලධාරීන් වෙත ගෙනියන ක්‍රමවේදයක් අපි ඇති කරන්න ඕනේ.
මෙතනදී අපිට වෙන රටවල් වල මේවා සිදුවෙන ආකාරය ගැනත් අපිට බලන්න පුළුවන්. අද ගත්තා අපි දන්නවා ඉන්දියාවේ ඔය පළවෙනි ලොක්ඩවුන් එක වෙලාවෙත් ඉන්දියාවේ අධිකරණ කටයුතු කරා. විශේෂයෙන්ම උපරිමාධිකරණ කටයුතු කරගෙන ගියා නොනවත්වා ඉන්දියාවේ ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් සමහර නඩු විභාග වුණේ ටෙලිකොන්ෆරන්සිං වලින්. දුරකථන මාර්ගයෙන් තමයි සමහර නඩු සම්බන්ධ වුණේ. නීතිඥවරු සම්බන්ධ වුණේ ඒ ආකාරයෙන්. ඒතකොට ඉන්දියාවෙත් විශාල වශයෙන් භාවිතා වුණා. ඉතින් මම හිතන්නේ දැන් අපේ අධිකරණ පද්ධතියත් සූදානම් වෙමින් පවතිනවා. අභියෝග තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මම හිතන්නේ තවමත් මේ තාක්ෂණය භාවිතා කරන්න අමාරුයි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ඇසීම සඳහා. නඩු විභාග කිරීම සඳහා සැකකරුවන්ව ඉදිරිපත් කරලා අප දෙන්න රිමාන්ඩ් කරන්න භාවිතා කරන්න පුළුවන්. නමුත් සම්පූර්ණ නඩු විභාගයක් පවත්වන එක ඒ තරම් ප්‍රායෝගික වෙන එකක් නැහැ. මොකද අපි දන්නවා එහෙම කරන්න නම් සියලු නීතිඥවරුන්ටත් ඒ තාක්ෂණය තියෙන්න ඕනේ. සමහර විට ගෙදර ඉන්න සැකකා විත්තිකාරයෙක්ගේ නඩුවක් විත්තිකාරයා ඉදිරිපත් කරන්න නැතුව අහන එක පහසු නැහැ. නඩු විභාගවලදී මීට වඩා අභියෝගයක් තියෙයි. ඉතින් මේ ගැන අපි වෙන රටවල් වල මේවා කෙරෙන්නේ කොහොමද කියන එකත් අධ්‍යයනය කරලා නමුත් අපේ නීතිඥ ප්‍රජාවගේ අනිවාර්ය දායකත්වයක් තියෙන්න ඕනේ. දෙවනුව මම යෝජනා කරන එක තමයි පොදුවේ මේ COVID-19 හමුවේ තියෙන අභියෝග ගැන අපි වෙනම බලන්න ඕනේ. ඒතකොට ඒ සඳහා මම යෝජනා කරනවා අපි වෙනම මේ නීතිඥවරුන්ට COVID-19 හේතුවෙන් වෙලා තියෙන අභියෝග ඉදිරියට වෙන්න පුළුවන් අභියෝග ගැන අපේ සංගමයේ ක්‍රියාකාරීව කටයුතු කරන්න කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. සාලිපිරිස් මහත්මනි අපි බැලුවාම ලංකාවේ නීති වෘත්තියට පිවිසෙන්න විශාල කැමැත්තක් තියෙනවා. මේක අභිමානවත් වෘත්තියක්. මේ සඳහා ප්‍රවේශය ලබන්නට ලොකු කැමැත්තක් තියෙනවා. තරුණ දරුවන්ගේ, දෙමව්පියන්ගේ විශාල කැමැත්තක් තියෙනවා. ඔවුන් අධ්‍යාපනය සඳහා ලොකු ආයෝජනයක් කරනවා. එක පැත්තකින් මුදල්, අනිත් පැත්තෙන් කාලය. ඒත් ඔවුන් අන්තිමට වෘත්තියට පිවිසුනහම ඔවුන්ට තියෙන කලාපය, ඔවුන්ට වැඩ කරන්න තියෙන වපසරිය සීමා සහිත බව පේනවා. මොකද ලංකාවේ මේ ශාස්ත්‍රය පුළුල් වෙන එක. සමහර කලාපයන් ඒ කියන්නේ සමතකරණය වෙන්නට පුළුවන්, ටැක්ස් වෙන්න පුළුවන්. මේ වගේ අංශවල අවස්ථා සීමිතයි. අපිට බැරිද මේ අවස්ථා පුළුල් කරගන්න? මම හිතන්නේ අපේ එක අභියෝගයක් තමයි වෘත්තීමේ අවස්ථා පුළුල් කරන එක. මොකද අපි දන්නවා අවුරුද්දකට 800ක් 1000ක් ඊට වැඩි ගාණක් වෘත්තියට ඇතුල් වෙනවා. ඒකට සමවෙන්න වැඩි දුරට යන්න ඉස්සෙල්ලා මේ ප්‍රමාණය ගැලපෙනවද? මේ 800ක් 1000ක් වාර්ෂිකව ඇතුල් වෙන එක ගැලපෙනවද? ඔබ කොහොමද ඒක දකින්නේ? ඔව් ඒ ගැන දෙපැත්තකට තර්ක කරන්න පුළුවන්. එක පැත්තකින් සමහරු තර්ක කරනවා මේ වෘත්තියට නීතිඥවරු පිවිසෙනවා වැඩි කියලා. නමුත් අනෙක් පැත්තට අපි දන්නවා ඒ වගේම අපි ජනගහනය ගත්තොත් ඒ දැනට ඇතුල් වෙන අනුපාතය වැඩි කියලා කියන්නත් බෑ. ඒ වුණත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සියලු නීතිඥවරු උත්සාහ කරන්නේ අධිකරණය වල අපි බොහෝ වෙලාවට හිතන්නේ මේ අධිකරණ වල නඩු කතා කරන එක තමයි නීතිඥවරුන්ගේ කාර්යභාරය කියන්නේ. අධිකරණ පමණක් නෙවෙයි. අද අධිකරණ වලට පරිබාහිරව තව ශාස්ත්‍ර තියෙනවා. ඔබතුමාම දීපු උදාහරණය බදු ශාස්ත්‍රය. බදු ශාස්ත්‍රය සම්බන්ධයෙන් නීතිඥවරුන්ට නීතිමය අයිතියක් තියෙනවා සම්බන්ධ වෙන්න. තමුන්ගේ සේවාදායකයන් වෙනුවෙන්. තව ශාස්ත්‍ර තියෙනවා. ඉදිකිරීම් ඒ වගේම කම්ප්ලයන්ස් නොයෙකුත් ශාස්ත්‍ර තියෙනවා නීතිඥවරුන්ට. මානව සම්පත් human resources මෙතනදී නීතිඥවරුන්ට මේ ශාස්ත්‍ර වලට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් එතනදී එක ගැටලුවක් තියෙනවා පුහුණුව. දැන් බදු ශාස්ත්‍රය ගත්තොත් අපි නීතිඥවරුන්ට ලබා දෙන පුහුණුව ඒ ශාස්ත්‍රයේ මම හිතන්නේ තව වර්ධනය වෙන්න ඕනේ. සහ නීතිඥවරුන් විශාල පිරිසක උනන්දුවකුත් නැහැ ඒ ශාස්ත්‍රයට ඇතුල් වෙන්න, සම්බන්ධ වෙන්න. ඒතකොට අපි අපේ සංගමේ මම යෝජනා කරන එකක් තමයි අපි නව ශාස්ත්‍ර සම්බන්ධයෙන් නීතිඥවරුන් කොහොමද පුහුණු කරන්නේ, ඒ අයව සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක ගැන අපේ විශේෂ අවධානයක් යොමු වෙන්න ඕනේ. ඒතර මේක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. මේක මේ අවුරුද්දකින් දෙකකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් අපි ඒකට අවශ්‍ය කරන අඩිතාලම දාන්න. ඒතර ඒකේ එකක් තමයි අලුතෙන් ඇතුල් වෙන නීතිඥවරුන් නැත්නම් ආධුනික නීතිඥවරුන් නීති ශිෂ්‍යයන්ට අපි ලබා දෙන පුහුණුව. ඒ පුහුණුවේ
මූලික වෙනස් වීමක් කරන්න ඕනේ. එහෙම කරන්නේ නැත්නම් අපි සාම්ප්‍රදායික රාමුව තුල රැඳී ඉන්නවා. ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මැතිතුමා මතු කරන මේ කාරණේ වැදගත්. මොකද නීති අධ්‍යාපන ක්ෂේත්‍රය වඩා පුළුල් තැනකට ආ යුතුයි. ඊට නීතිඥ සංගමයටත් කාර්යභාරයක් තියෙනවා. අපි තවදුරටත් සාකච්ඡා කරමු ඒ කාර්යභාරය ඉටු කරන්නට නීතිඥ සංගමය කොයි වගේ දැක්මකින් යුතුව ඉදිරි කාලයේ කටයුතු කරයිද කියලා. අතිකඩ